සම්බුදු සරණයි සදැහැති ඔබ සියලුම දෙනාට. පින්නතුනේ සදහැවත් ඔබ සියලුම දෙනාට දහම් අවබෝධය ලබා දෙමින් සෑම බ්‍රහස්පතින්දා දවසකම ජාතියේ බෞද්ධ නාලිකාව බෞද්ධ රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය කරන සසරින් නිවනට සද්ධර්මානුශාසනා මාලාවේ තවත් උතුම් වූ දායකත්ව සද්ධර්මානුශාසනාවක් මෙතෙන් සිට සමාරම්භ කරමින් විසුරුවා හරින්නටයි මේ මොහොතේදී සූදානම් වන්නේ. පින්නතුනේ අදත් සුපුරුදු පරිදි දේශනාව පැවැත්වීම වෙනුවෙන් බෞද්ධ රූපවාහිනී මැදිරි පරිශ්‍රයට වැඩම කරන්නට යෙදුණු කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරයත් මර්දන්කල්ල කරුණාගල චිත්ත විවේකාරාමයත් යන උභය විහාරාධීශවර කම්මට්ටානාචාර්ය පූජනීය තපෝවනේ අරියදජ පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම සාදුනාද පවතුමින් ප්‍රථමයෙන්ම ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නේ අද මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව වෙනුවෙන් ස්වකීය දායකත්වයේ ගනිමින් කටයුතු කරන්නේ කඩවත මහර නුගේගොඩ අංක 143න් 3 නිවසේ පදිංචි කාන්ති අත්තනායක මහත්මිය එවැගේම සෝමපාල අත්තනායක මහත්මයා දේනියන් දෙදෙනා සහ බෑණනුවන් ඇතුළු පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදීන් පිරිස විසින් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි බෞද්ධ මාධ්‍ය ජාලය හරහා ලෝකේ පුරා විසිරුවා හරින සෑම බ්‍රහස්පතින්දා දවසකම උදෑසන 8ටත් බෞද්ධ ගුවන්විදුලියෙන් රාත්‍රී 9ටත් ආයි බෞද්ධ රූපවාහිනිය හරහා රාත්‍රී 12ටත් ලෝකේ පුරා විසිරුවා හරින ඒ ධර්ම දේශනා මාලාව අතරින් තවත් එක් ධර්ම දේශනයක් සඳහා පින්බර දායකත්වය කඩවත මහර අනුගේ ගොඩ 143න් 3 නිවසේ පදිංචි කාන්ති අත්තනායක මහත්මිය සෝමපාල අත්තනායක මහතා දියණියන් දෙදෙනා සහ බෑණා ඇතුළු පවුලේ සියලු ඥාති හිත මිත්‍රාදීන් විසින් අරමුණ මීට වසර 3මාරකට පෙර පරලෝ සැපත් චී පොඩි හාමිනේ මෑණියන්ට සහ වසර 65කට පෙර පරලෝ සැපත් එම්.පීට පෙරේලා පියාණන්ට පින් අනුමෝදන් කරන්නට සමරකෝන් බණ්ඩාර අපච්චි එන්නේ නෝනහාමි ආච්චම්මා සෞම් හාමි ආච්චම්මා චී පුංචි අප්පහාමි සීය ඇතුළු අප නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම රටදෑ වෙනුවෙන් දීපිදු සියලුම රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම අපවත් වදාළ ගංගොඩවිල ස්වාමීන් වහන්සේ නායුවනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ පානදුරේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින් වහන්සේ ඇතුළු පරලොස් සැප සියලුම ත්‍රිනිකායික ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් කිරීම මෙම බුද්ධ ශාසනයේ සිටින සියලුම සම්‍යක් දිට්ඨික ආරක්ෂක දෙවිවරුන්ට පින් අනුමෝදන් කිරීම සෙත් ප්‍රාර්ථනා කරනවා සුජීවත් අසනීප තත්ත්වයෙන් පසු වෙන ආර්.එම්. කරුණාවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම දැනට විදේශගත උසස් අධ්‍යාපනය ලබන දියණියට හා බෑණනුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම පවුලේ සියලුම ඥාතීන්ට සෙත් පැතීම ධර්ම ශ්‍රවණය සඳහා වැඩම සිටින මහරණුගේ ගොඩ ජයවර්ධනාරාමේ ලොකු මෑණියන් වහන්සේ ඇතුළු මෑණියන් වහන්සේලාට සෙත් ප්‍රාර්ථනා කිරීම චඳුනි අත්තනායක දියණියට හා ධර්ම ශ්‍රවණයට පැමිණි සියලුම පින්වතුන්ට ඉක්මන් භවයකදීම ධර්මය අවබෝධ වීමට ප්‍රඥා ශක්තිය පහළ වේවා ආශිර්වාද කරනවා අප දේශක ස්වාමින් වහන්සේ වන තපෝවනේ අරිද ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා බෞද්ධ නාලිකාවේ සභාපති බොරලන්දේ
වජිරඤ්ඤාණ නායක ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කරනවා. දැනට ලෝකයේ පුරා පැතිරී යන මෙම වසංගත රෝගීත ඉක්මනින් දුරු වී සියලු ලෝවැසියන් රෝග බියෙන් මිදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්මදේශකයන්න් වහන්සේට ධර්ම ශ්‍රවණය කළ සියලුම පින්වතුන්ට හා මෙම පින්කම සඳහා උදව් උපකාර කළ සියලුම දෙනාට මේ ජීවිතයේම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මෙම කුසලය හේතු වේවා වාසනාව වේවා පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනාවන් මේ විදිහටම ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම දේශනාව ආරම්භ කරනවා. සසරින් නිවනට. ඉතින් නිවනට මීට කලින්පත් වෙන්න බැරි වෙච්ච නිසා තමයි තාම සසරේ. එහෙනම් දැන් සසරේ ස්වභාවය තේරුම් ගත්ත අවබෝධ කරගත්ත අය සසරෙන් මිදීම හොයනවා. සසරෙන් ගැලවීම හොයනවා. එදත් හෙව්වා. අදත් හොයනවා. හැබැයි මේක නිවැරදිව දර්ශනය වෙන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මය අනුව යන පිරිසට විතරයි. බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන්නේ බුදු පිරිස. ඒ නිවැරදි මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ඒක ලෞකික පැත්ත නෙමෙයි ලෝකෝත්තර පැත්ත. ලෝකේ නතර කරන පැත්ත. ඒ පැත්ත නිවැරදිව අනුගමනය කළොත් නියත වශයෙන්ම සසරින් මිදෙනවා. සසරින් ගැලවෙනවා. ඒ සසර කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක. නැත්නම් කාම භව, රූප භව, අරූප භව. එම නැත්නම් සංඤී භව, අසංඤී භව, නේව සංඤී, ඥා සංඤී භව. ඒකවෝකාර භව, චතුවෝකාර භව, පංචවෝකාර භව. කාම භව, රූප භව, අරූප භව. මේ සියලු තැන් වලින් නිදහස් වීම නිවනයි. යම් තැනක මේ කියපු ස්ථාන වලින් යම් තැනක පැවැත්මක් ඇත්නම් එතන සසරයි. ඒ සසරටපත් කරන්න වැඩි වෙලාවක් ගත වෙන්නේ. වැඩි කාලයක් ගත වෙන්නේ. නැවත භවයකටපත් කරන්න ගත වෙන්නේ චිත්තක්ෂණයක කාලයයි. ඒ සිතේ ස්වභාවයයි. ඒ කය අපි අතහරිනවා. ඒ කයවල අතීතය අපි අතහැරපු කයවල එක කල්පයක් ඇතුළත එකතු කළොත් ඇටකටු විතරක් එකතු කරොත් අර වේපුල්ල පර්වතයට වඩා විශාලයි කියෝ. ඒ තරම් දීර්ඝ සසරක අපි ආවේ අරමුණේ මුලා වීම නිසා. අරමුණේම මුලා වුණා. ඒකට මෝහයයි කිව්වා. මේ ලෝකේ යම් කිසි කෙනෙක් අදත් අරමුණේ මුලා වෙනවා නම් මනස තියෙන මෝහය. ඒ කියන්නේ අවිද්‍යාව. එහෙනම් ආරම්මණයන් දැනගන්න ඕනේ, ආරම්මණයන් පිළිබඳව මෙනෙහි කරන්න ඕනේ, ඒක දැනගන්න ඕනේ, ඒක දැක ගන්න ඕනේ, ඒක අවබෝධ කරන්න ඕනේ. ඒ තුලින් සසරෙන් මිදෙන්න පුළුවන්, මෝහයෙන් මිදෙන්න පුළුවන්. මෝහය කියන්නේ අවිද්‍යාවයි. අවිද්‍යාවෙන් මිදුනොත් විද්‍යාව උපදවනවා. විද්‍යාව ඉපදුවොත් සසරෙන් මිදෙනවා. ඒ නැති තාක් කල් අවිද්‍යාව කිව්වේ මෝහයයි, මෝහය කිව්වේ මුලාවයි, ඒ අරමුණේ මුලා වීම. එහෙනම් අරමුණ වශයෙන් ගන්න තියෙන්නේ මොනවාද? දෙකයි. නාමංච රූපංච. ඔච්චරයි ගන්න තියෙන අරමුණු. ඒ අරමුණු දෙකේ තමයි මේ මුලා වෙන්නේ. රැවටෙන්නේ. අනවබෝධය. නොදැනීම. නොතේරෙනකම. නොවැටහීම. ඔය නාම රූප දෙකේ. එයි. තියෙන්නේ එච්චරයි. ඔය අරමුණු ඕන ආකාරයෙන් ඕන තැනකින් ඕන විදිහට බෙදන්නකො බලන්න. ඔය දෙක තුල ඇතුළත් කරන්න වෙනවා. නාමංච රූපංච. පසුගිය සති දෙකේම මම පැහැදිලිව දේශනා කළා ඇති. මේක නිවැරදිව සතියක් පාසාම යත ශ්‍රවණය කරන මම දන්න සසරින් නිවෙන්නට මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය යදක් කියන්නේ මග නොමග. මෙච්චර කල් නොමග ගිය නිසා තමයි මග කියන්න සිද්ධ වෙලා තියෙන්නේ. එතන නොමග ගියේයි අරමුණේ මුලා වුණානේ, රැවටුණානේ. එහෙනම් අරමුණු කීයක් තියෙනවද? රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන. අරමුණ 6යි අර නාම රූප වශයෙන් බෙදුවට පස්සේ. 6ක් තියෙනවා. ඇහැට රූප. ඒක ආරම්මණයක්. සත්තාරම්මණයක්.
ඒ අසත් රූපනේ. ඒකත් ආරම්මණයක්. බාහිර රූපයත් ආරම්මණයක්. කනත් රූපයක්, ශබ්දයත් රූප ඒකත් ආරම්මණයක්. ශබ්දාරම්මණය කියවට ශබ්දාරම්මණය ගන්නෙ මෙහෙන්නේ. අධ්‍යාත්මේ. ඒකත් කනත් ආරම්මණයක්. ආයතනවලදී පෙන්වනවා. එහෙනම් නාස්‍ය ගන්ධය ඒ දෙකත් ආරම්මණය. දිවයි රසය ඒකත් ආරම්මණය. ශරීරේ පාස ඒකත් ආරම්මණය. මනස ධම්මාරම්මණය. ඒ මනසෙන් අරමුණු කලේ රූපයක් නම් ඒක රූපාරම්මණයක්. මනසෙන් අරමුණු කලේ වේදනා සංඥා සංකාර කියන ධර්මතාවයක් නම් ඒක නාමයක්. අරමුණු සංක්ෂිප්ත වශයෙන් ගත්තාම දෙකයි. නාමංච රූපංච. දැන් හයට බෙදුවාම රූප තියෙනවා 5යි භාගයක්. අනිත් එක නාම. එහෙනම් මේකේ මුලා වුණා අපි. රැවටුණා. ඒ රැවටුනේ. අනිත්‍ය දේ නිට්ටය හැටියට ගත්තේ. දුකට අයිති දේ සැප වශයෙන් ගත්තා. අනාත්ම දේ ආත්ම වශයෙන් ගත්තා. ක්ෂණයක් පාසා නැසෙන දේවල් තියෙන දේවල් වශයෙන් ගත්තා. පවතින දෙයක් හැටියට දැක්ක ශුන්‍ය වූ දෙයක්. තමන්ගේ නොවන දෙයක් තමන්ගේ හැටියට දැක්කා. ඔන්න මුලා වෙච්ච හැටි. රෝගයකට ගොදුරු වෙන දේවල් නිරෝගී වශයෙන් දැක්කා. ඒක තමයි අරමුණේ මුලා වීම. ඒක මම පසුගිය සතියේ පැහැදිලි කරලා දේශනා කළා. සෝවන් වෙන්නේ කොහොමද කියන එක. කරුණු 7ක් තියෙනවා නිවැරදිව මෙනෙහි කළොත් සෝවන්. මොකක්ද? අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දකින්න. දුකට අයිති දේ දුක්ඛ හැටියට දකින්න. රෝගයන්ට අයිති දේ රෝග හැටියට දකින්න. තමන්ගේ නොවන දෙයක් තමන්ගේ නොවන දෙයක් හැටියට දකින්න. නැසෙන දෙයක් නැසෙන දෙයක් හැටියට දකින්න. ශුන්‍ය වූ දෙයක් ශුන්‍ය වූ දෙයක් හැටියට දකින්න. අනාත්ම දේ අනාත්ම හැටියට දකින්න. ඔච්චරයි කරන්න තියෙන සෝවන් ඵලය ලබනවමයි. නැහැ කියනවා එයාගේ මානසිකත්වය පොඩ්ඩක් පරික්ෂා කරන්න වෙනවා. එයි. සාරිපුත්ත හාමුදුරුවෝ ධර්ම සේනාධිපති මගේ සතියේ කිව්වා. කොටිත හාමුදුරනේ කිව්වා කොටිතවත් කොටිතේනි මේ ධර්ම කරුණු ටික නිවැරදිව මෙනෙහි කරනවා නම් සෝවාන් ඵලය ලබනවමයි. මේ කරුණු හත නිවැරදිව මෙනෙහි කරනවා නම් සකෘදාගාමි ඵලය ලබනවමයි. මේ කරුණු හත නිවැරදිව මෙනෙහි කරනවා නම් අනාගාමි ඵලය ලබනවමයි. මේ කරුණු හත නිවැරදිව මෙනෙහි කරනවාද අරහත් ඵලය ලබනවමයි. රහතන් වහන්සේ මෙනෙහි කරන්නේ කොහොමද කියලා ඇහුවා. එවත් කොටේ තියෙන ওই ටිකම තමයි මෙනෙහි කරන්නේ. කරුණු හතයි තියෙන්නේ. හැබැයි ඒක මෙනෙහි කිරීලා විතරක් නැවතුනොත් හරියන්නේ. මෙනෙහි කිරීම තුන දැනගන්න, දැක ගන්න, අවබෝධ කරන්න. ඔක මෙනෙහි කළ ඇති ඕන තරම්. අනිත්‍ය වශයෙන් මෙනෙහි කරලා තියෙන ඕන තරම්. හැබැයි අනිත්‍ය වශයෙන් මෙනෙහි කර ආකාරය මෙච්චර කාලයක් වැරදි. මම කොහොමද නිවැරදිව මෙනෙහි කරන්නේ? නිවැරදිව මෙනෙහි කරන නාම රූප දෙකට මනස ගන්න. අසානිත්‍ය කිව්වට උද්‍යව්‍ය ඥානෙ පහළ වෙන්නේ නැහැ. ඇයි? අසක් කොයි තියෙන පොපේ? ඉතින් කොහොමද අනිත්‍යයි කියලා හිතන්න පුළුවන්? අසානිත්‍යයි ඇත්ත. නෑ. ඇස කියන සංඥාව ගලවලා ඇස කියන සංඥාව අයින් කරලා ඒ වෙනුවට සතර මහා ධාතු කියන සංඥාවට මනස ගත්තොත් දකින්න වෙන්නේ සතර මහා ධාතුන්ගේ අනිත්‍ය. එතකොට දකින්න වෙන්නේ ඇතිව නැති වෙන බව. උදේවැය හටගෙන බිඳෙන බව. ඇස නෙමෙයි අනිත්‍ය. එයි ඇසක් නැහැ. ඔය හදාගත්ත වචනයක් ඇස කියන්නේ. එහෙනම් තියෙන්නේ ඇස නිර්මාණය කරපු ධර්මතාවය ශක්තියන් 4යි ඒකේ පරිවාර 4යි වර්ණ ගන්ධ රස ඕජා සුද්දාෂ්ටක කලාපය අනිත්‍යයක් තියෙන්නේ. ඒක ක්ෂණයක් පස්සේ ඉපද බින්දිනවා. අන්න ඒක මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කිරීම තුළ ඒක දැනගන්නවා, ඒක දැක ගන්න, ඒක අවබෝධ කරනවා.
ඒ අනුව අනිත්‍ය ප්‍රකට වෙන උද්‍යව්‍ය ඥානය බලවත් වෙනවා. මෙතනින් එහාට යන්නේ ওই ඥාන ටිකට මනස පුහුණු කරලා යන්න ඕනේ. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට. ඒ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට අපි යන්න නම් මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට ප්‍රත්‍ය වෙන්න ඕනේ. හේතු ප්‍රත්‍ය. සීල විසුද්ධිය චිත්ත විසුද්ධියට ප්‍රත්‍ය වුනේ නැද්ද? ප්‍රත්‍යයි. චිත්ත විසුද්ධිය ditthi විසුද්ධියට ප්‍රත්‍ය නැද්ද? ප්‍රත්‍යයි. ditthi විසුද්ධිය කාංකා විතරණ විසුද්ධියට ප්‍රත්‍යයි. කාංකා විතරණ විසුද්ධිය මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියට ප්‍රත්‍යයි. මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට ප්‍රත්‍යයි. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ඥාන දර්ශන විසුද්ධියට ප්‍රත්‍යයි. එතන ඉවරයි. කලියුත්ත කරලි ඉවරයි. අවසන්. එහෙනම් මග්ග නොමග මග්ග මග නොමග දැන් නොමග ගිය හින්දානේ මේ මග හොයන්න වෙලා තියෙන්නේ. නොමග ගිය හින්දානේ මේ මග හොයන්න ආවේ. දැන් මග දේශනා කර බුදුරජාණන් වහන්සේ. එහෙනම් කොහොමද මෙනෙහි කරන්නේ? ඒ තුල දැනගන්න, දැක ගන්න, අවබෝධ කරන්න. අවබෝධ කරන්නේ ප්‍රඥාවෙන්. විඥාණයෙන් අවබෝධ කරන්න බෑ. විඥාණයෙන් කරන්නේ අරමුණ දැනගන්න. එතන ප්‍රඥාවක් නේ. ප්‍රඥාවෙන් තමයි විදර්ශනා ප්‍රඥාව. විශේෂ දර්ශනය. ඒ තමයි ප්‍රඥාව. ඒ තුලින් තමයි ලබා ගන්න අවබෝධය. එතකොට එතන ඉන්නේ නিত্য දර්ශනයක් නෙමේ අනිත්‍ය දර්ශනයක්. ඒ අනිත්‍ය දර්ශනය නාමංච රූපංච සතර මහා ධාතුන්ගේ අනිත්‍යයි දකින්නේ. ඒ පිළිබඳව මම පසුගිය සතියේත් ඊට පිට සතියේත් පැහැදිලි කරා. ඒ රූපය ගැනම මෙනෙහි කරන ආකාරය, ඒ මෙනෙහි කිරීම තුළ දැනගන්න ආකාරය හා දැක ගන්න ආකාරය හා අවබෝධ කර ගන්න ආකාරය. අද කතා කරනවා නාමය ගැන. තොර නාමය කියන්නේ වේදනා, සංඥා, සංකාර, විඥාන. එහෙම නැත්නම් තව ආකාරයකින් ගත්තොත් 89ක් සිතා 52ක් චෛතසික. ඒව නාම ධර්මයන්. තොර වේදනා, සංඥා, සංකාර, විඥාන. දැන් මම කිව්වා කරුණු හතක්. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, Tamange නොවන්නක් වශයෙන්, හා නැසෙන දෙයක් වශයෙන්, හා ශුන්‍ය වූ දෙයක් වශයෙන්, හා අනාත්ම වශයෙන්. හොඳයි. අපි ඉස්සෙල්ලා බලමු නාමයක් කොහොමද හටගන්නේ කියලා. දැන් අසයි රූපය නිසා සිතක් හැදෙන බව දන්නවද? දැන් ආයෙ කියන්න ඕනේ බලන කෙනෙක්, දකින කෙනෙක්, පෙනෙන කෙනෙක් නැහැ නේ. ඒ තමයි පරම සත්‍ය. ඒ සම්මුති ලෝකේ. එහෙනම් සතර මහා ධාතු, බාහිර සතර මහා ධාතු නිසා හැදුවා සිතක්. දෙකේම නැති. පැහැදිලිද කියන එක? දෙකම නැති දෙයක් හැදුවේ. ඒ චක්ක විඥානය. චක්ක විඥානයේ තියෙන අනිත්‍ය ස්වභාවය කියන්නේ බාහිර රූපය පිළිබඳව දැනගැනීමේ සිත තුළ තියෙන කොච්චර කාලයයිද? 17න් එකයි. රූපේ කාශ 17යි. ඒක ආශ දන්නවා. අතීත භවංග චලන භවංග පච්ඡේද පංචත්තාවර්ජන චක්කු විඥාන, ඔසෝත විඥාන, මාකර විඥාන, සම්පටිච්ඡන සම්තිරණ වර්තපන ජවන් 7යි, තදාරම්මන 2යි, 17යි. ඔය සිතක් එවත් කර්ම චිත්ත වීතියක් හටගන්න යන කාලය. තදාරම්මන 2කට ගියම කර්මයක් වෙලා ඉවරයි. ඒතර කර්මයක් සකස් වෙන චේතනා බවටපත් වෙන්න ගත වෙන කාලය චිත්තක්ෂණ 17යි. ඒකෙන් එකයි ඇසයි රූපයයි නිසා හටගන්න සිතට යන කාලය. ඒ චක්ක විඥානය. රූප පිළිබඳව දැනගැනීමේ සිත හේවත් ඒ නාම ධර්මය හැදිලා නැති වෙන්න ගත වෙන කාලය අර 17න් එකයි. ඒ ස්වභාවයට සිත ගන්න. එතකොට අනිත්‍ය දර්ශනය වෙයි. එයි. ඇසයි රූපය සම්බන්ධ වෙනවත් එක්කම හැදෙන සනේ නැති වෙනවා. අන්න ඒක මනසට අනුගත කරන්න. ඒතර මනසට අනුගත කරන්න. දර්ශනය එතකොට නিত্য දර්ශනයක්ද අනිත්‍ය දර්ශනයක්ද? අනිත්‍යයි. ඒ අනිත්‍ය දර්ශනය ගත්තේ නාමයෙන්. නාම ධර්මයක් අරමුණු කළා. එතකොට අරමුණේ අපි
මුලා වුන්නේ. අරමුණේ මුලා වෙනවා මම දැක්ක කියලා ගන්නකොට. මම බලනවා කියනකොටම අරමුණේ මුලා වෙලා ඉවරයි. රැවටිලා ඉවරයි. හේතුඵල දැක්කේ නෑනේ. හේතුන්ගෙන් නෙමෙයිද හැදුවේ. හේතුන්ගෙන් හැදුවේ. එතකොට බලපු පුජ්‍යලයක් ඉන්නවද? බලාගත්ත කාලයක් තියෙනවද? බලපු වෙලාවක් තියෙනවද? නැහැ. ඇති වෙච්ච සනේ නැති වෙලා ඉවරයි. චිත්තක්ෂණය ආයශ විඥාණයට. ඇති වෙච්ච සනේ නැති වුණා නම් එතන උපදිනවා ඥානයක් එක්ක අනිත්‍ය දර්ශනය. විඥානය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍ය කියලා ජීවිතේ තියෙනකන් කිව්වත් අනිත්‍යයක් දකින්නේ. ඥානයක් උපදින්නෙත් නැහැ. කියන්නකො කොන තරම්. පැත්තකට වෙලා. අත් දෙක එකට තියාගෙන ඇස් දෙකත් පියාගෙන විඥානය අනිත්‍යයි 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 කියලා ඥානයක් උපදීද කියලා බලන්න. උපදීද? කවදාවත් උපදින්නේ නැහැ. දර්ශනය තුළ උපදින්නේ. ඒකටයි මේකට බෞද්ධ දර්ශනය කියන්නේ. දැකීම විදර්ශනා කියන්නේ. විශේෂ දර්ශනය විදර්ශනා. එහෙනම් ඒ දර්ශනයයි මනසට අනුගත වෙන්න ඕනේ. චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙන බවම මනසට දෙන්න. මනසට ඇතුල් කරන්න. ඒකයි කිව්වේ මෙනෙහි කරන්න. නැවත නැවත මෙනෙහි කරන්න. මෙනෙහි කිරීම තුළ දැනගන්නවා, දැන ගැනීම තුළ දැක ගන්නවා, දැක ගැනීම තුළ අවබෝධ කරනවා. ඒ අවබෝධය විදර්ශනා ප්‍රඥාවයි. ඒ සම්මා දිට්ඨියයි. ඒ ධම්මවිචි සම්බෝධි අංගයයි. බුද්ධියට හේතු අංගයයි. විමර්ශ ඉර්ධිපාදයයි. ඒ නොවන තාකල් එකම ධර්මයක්වත් නැහැ. විමර්ශ ඉර්ධිපාදයක් නැහැ. ධම්මවිචි සම්බෝධි අංගයක් නැහැ. විදර්ශනා ප්‍රඥාවක් නැහැ. සම්මා දිට්ඨියක් නැහැ. සම්මා දිට්ඨිය ඒතකොට ලෝකෝත්තර පැත්ත අපි කිව්වේ නිවනට කියන්නේ. එහෙනම් ලෞකික පැත්ත නෙමෙයි. සතුන් මැරීමෙන් වැළකීම හොඳ දෙයක් හැටියට තේරෙනවා. ඒක සම්මා දිට්ඨි. ඒ කම්මස්සගත සම්මා දිට්ඨි. මේ සම්මා දිට්ඨියට වඩා ගැඹුරුයිනේ. බරපතල්නේ. හැබැයි දර්ශනය වෙන්නේ නැද්ද? අන්න අර ධර්මතාව ටිකත් එක්ක එන්නේ. විදර්ශනා ප්‍රඥාව විතන තියෙන. නාමයෙන් අරමුණු කලේ. පුච්චලයක් මෙනෙහි කරේ නේ. භාවනා කරන්න පුච්චලයක් ඉන්න බෑ. සිතින් අර විඥාණය මෙනෙහි කළා. ඒතර විඥාණය තියෙන්නේ සිතේ. එතකොට සංස්කාරයන් මෙනෙහි කරා නෙමෙයිද? එහෙනම් සිතේ ඒකටත් එක චිත්තක්ෂණයයි අර ඇසයි රූපයයි නිසා හටගත්ත සිතටත් එක චිත්තක්ෂණයයි. පැහැදිලිද කියන එක? එතකොට මොකද්ද අපට නිවැරදිව දර්ශනය වෙන්නේ? ඉපද බින්දෙන බව නෙමෙයිද? ආයක තමයි උදේවැය. උදේවැය ඥානය. ඒක එක්කයි අපි ඉස්සරහට යන්න ඕනේ. ඒ ඥානය නැතු ඉස්සරහට ගිහින් වැඩන්නේ. ඒ බංග ඥානය තියෙන්නේ උදේවැය ඥානයේ අගනේ. උදේවැය ඥානයේ අග තමයි බංග ඥානය තියෙන්නේ. බංග කියන්නේ නැහැ කියන්නේ. නැති වෙනවා කියන එකනේ බංග කියන්නේ. එතකොට හට ගන්න සනේ නැති වෙන බව දකින්න නම් ඉස්සෙල්ලා උදේවැය දැකලා ඉන්න ඉබේ. හැබැයි ඒ දකින්නේ මනසින්. එතකොට අර විඥානේ අරමුණු කලේ මොකෙන්ද? මනසින්. දැන් එතකොට මෙතන මෝහය තියෙනවද? දැන් අරමුණේ මුලා වීම නේද මෝහය කියන්නේ. ඒ මොකක්ද ඒ මුලා වීම? එයි මමනේ බලන්නේ. මමනේ දැක්කේ. මම බලාගත්තානේ. මට පේනුණානේ. අරමුණේ මුලා වෙලා නැද්ද? එතකොට දැන් නාමය විසින් නාමය මෙනෙහි කරා. ඒ කියන්නේ සිත විසින් අර රූපය පිළිබඳව දැනගත්ත සිත, හටගත්ත සිත. ඒකනේ චක්කු විඥානය කියන්නේ. අසයි රූපයයි නිසා හටගන්න සිත රූප පිළිබඳව දැනගැනීමේ සිතට තමයි චක්කු විඥාන කියන්නේ. එතකොට ඒක දැනගත්තේ සිතින් නෙමෙයිද? දැකගත්තේ සිතින් නෙමෙයිද? එතකොට අවබෝධ කළේ සිතින් නෙමෙයිද? කොහොමද අවබෝධ කළේ? ඇතිව නැති වෙන බවද අවබෝධ කළේ? පවතින බවද අවබෝධ කළේ? දැක්ක බවද අවබෝධ කළේ? දැක්ක බව නම් හිතන්නේ, දැක්ක බව නම් කල්පනා කරන්නේ, දැකපු බව නම් කතා කරන්නේ අරමුණේ මුලා වෙලා. අරමුණ පැහැදිලි නැහැ. පිරිසිදු නැහැ. නිවැරදිව දැක්කේ නැහැ. නිවැරදිව දැක්කනම් සම්මා දිට්ඨි. එතන තියෙන්නේ ධම්ම විච්චි සම්බෝධි අංගයයි. ධම්ම විච්චි කියන්නේ ප්‍රඥාව.
බුද්ධත්වයට හේතු අංග 7යි. සතිය, ධම්මවිචි, වීරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. එතකොට මේ බුද්ධත්වයට හේතු අංග 7. එහෙනම් සතිය ධම්මවිචයට ප්‍රත්‍යද නැද්ද? දැන් ඔක්කොම හේතුඵලත් බලන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රඥාව පහල කරන්න සිහිය ප්‍රත්‍යද නැද්ද? සිහිය ප්‍රත්‍යයි. එහෙනම් සතිය ධම්මවිචය ඒ ප්‍රඥාවට ප්‍රත්‍යයිද? ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සතිපට්ඨාන කියලා. සිහිය පිටවන්න. සිහිය පිටුපුවාම අර නාමයේ විසින් නාමය මෙනෙහි කරන බව දකින්නමද? මම බලන බව දකින්නවද? සිහිය පිටුවොත්. සිහිය නැත්තම් මම තමයි බලන්නේ. මම තමයි දකින්නේ. ඒ තාක්කල් සම්මාදිට්ඨියක් එන්නේ. උද්‍යව්‍ය ඥානයක් එන්නේත් නැහැ. එනවද? නැහැ. හැබැයි මෙනෙහි කරන්න පුළුවන් ඇස අනිත්‍යයි. ඇස දානිත්‍ය, සතර මහා ධාතු දානිත්‍ය. රූප දානිත්‍ය, සතර මහා ධාතු දානිත්‍ය. රූපේ අනිත්‍යතාවයද තියෙන්නේ? සතර මහා ධාතුන්ගේ අනිත්‍යතාවයද තියෙන්නේ. ඒ දෙක නිසා හදපු මමත්වයේ තුල පැටලෙවුවා නම් මනස ඇතිව නැති වෙන බව පෙනෙයිද? හටගෙන බිඳෙන බව පෙනෙයිද? උදේ වැය පෙනෙයිද? නැහැ. එහෙනම් එතකොට සිතින් නේද අරමුණු කරන්නේ? එතකොට අරමුණේ මුලා වෙලා නැහැ නේද එතකොට? අරමුණ නිවැරදිව ගත්තා නේද? කොහොමද ගත්තේ? උදේ වැය ඥානයත් එක්ක. අනිත්‍ය දර්ශනය වුණා. එතකොට දැනගත්තා, දැකගත්තා, අවබෝධ කළා. ඒක ඇත්තද බොරුද? පරම සත්‍යයක් අනිත්‍යයි කියන එක. එහෙනම් නාමයේ විසින් අරමුණු කරා. ඒකයි මම කිය පසුගිය සති දෙකේ මම කතා කළා රූපය ගැන. අද කතා කරන්නේ නාමය ගැන. එහෙනම් ඒ හටගන්නේ ඒ රූප පිළිබඳව දැනගැනීමේ සිත තුළ තියෙන අනිත්‍ය නෙමෙයිද? අනිත්‍ය නේද තියෙන්නේ? ඒ විඥානය තුළ. ඔබ තුළ තියෙන දුක නෙමෙයිද? ඇයි? හටගත්තා නම් දුකයි. නොහට ගන්න තැනයි සැප. දැන් ඔය හටගෙන හින්දානේ ඔය ජාති දුක්ඛේ, චරා දුක්ඛේ. දැන් ඒ හට ගන්න විඥානයේ චිතක්ෂණය තුළ නැති වෙනව දුකක් නෙමෙයි. ඒක දුකටයි තිකන්නේ. ඒතර හටගත්තා නම් දුකයි. නැති වුණා නම් ඒත් දුකයි. දැන් ඕක තුළ තියෙන රෝගයක්. රෝගයක් තියෙන ඔක තුළ. එයි කොහමද ඒ අරමුණ හරියටම Tamanට බලා ගන්න බැරි වුණා නම්, දැක ගන්න බැරි වුණා නම් සිත ලෙඩද නැද්ද? අරමුණ හරියටම බලා ගන්න බැරි වුණා නම් සිත ලෙඩද නැද්ද? ඒක රෝග නෙමෙයිද තියෙන්නේ? දැන් තේරෙනවද කියන්නේ? පැහැදිලි වුනේ නැද්ද? දැන් යම් කිසි දෙයක් බලනවා. අපි කියමු දැන් මේ දවස්වල පව කට් කියලා එකක් තියෙනවා. ලයිට් කපනවා. දැන් ඔය රූපවාහිනිය දිහා බලාගෙන ඉන්නවා. දැන් ලයිට් කපුවා මොකද වෙන්නේ? කාටද බයින්නේ? තරහ යන්නේ නැද්ද? ඒතර සිත ලෙඩ වෙලා නැද්ද? තරහ යනවා කියන්නේ සිත ලෙඩනේ. ඒතර රෝගයක් තියෙනවා. එහෙනම් එතකොට මේ විඥානයේ රෝගයට නෙමෙයිද අයිති? එහෙනම් අනිත්‍යයි. එතකොට දුකට අයිති එකක්. ඒ තව පැත්තකින් බැලුවොත් දුකට අයිති කියලා කියන්නේ ඒ හටගත්ත විඥානයේ ප්‍රවෘත්තියක් තියෙනවනේ. ඒ විඥානයේ ප්‍රවෘත්තිය දැන් විඥානය නිකම් පවතින්නේ නැහැ නේ. රූපයත් එක්කනේ තියෙන්නේ. તો නාම රූපච්ච සලආයතන, සලආයතන පච්ච පස්ස, පස්ස පච්ච වේදන, වේදනා පච්ච තණ්හා, තණ්හා පච්ච උපාදාන, උපාදාන පච්ච භව, භව පච්ච ජාති. එතන ඉතල මොනවද තියෙන්නේ? ඉතින් විඥානේ ගිහින් දාලා තියෙන දුකටනේ. විඥානයේ ප්‍රවෘත්තියට ඉඩ දුන්නා නම් ගිහින් කොහෙද නැවතුනේ? දැන් ඒක නෙමෙයිද ඔය සිද්ධ වෙලා තියෙන්නේ? එහෙනම් දුකටයි තියෙන්නේ. දැන් ඒතර හරියට මේ විඥානේ උපදවා ගන්න බැරි වුණොත් ලෙඩ රෝග නෙමෙයිද? ඒතර ආයි දේශනා කරන තමන්ගේ නොවන්නක් වශයෙන් දකින්න. දැන් මේ විඥානය තමන්ගේද? දැන් මේ සතර මහා ධාතු දෙකක් එකතු වෙලා හැදුවද? කොහොමද උනේ? තමන්ගේ නොවන්නක් හැටියට මෙනෙහි කරන්න, තමන්ගේ නොවන්නක් හැටියට දකින්න,
තමන්ගේ නොවන්නක් හැටියට දැක ගන්න, තමන්ගේ නොවන දෙයක් හැටියට අවබෝධ කරගන්න. ඒ විඥානය මගේද? මට අයිතිද? දැන් හේතුන්ගෙන් හටගත්තද? හට ගන්න ඡනේ නැති වුණාද? ඉතින් කොහේ මට අයිති වෙන්නේ? තමන්ගේ නොවක් නේද? අනිත් එක තමන්ගේ නොවන්නක් කියන්නේ අයිති කර්මයට හින්දා. ඒ ඇසයි රූපය නිසා හැදෙන සිත. එතනද කාටයිද කියලා. ඒකට කියන්නේ විපාක විඥාන කියලා. විපාක විඥාන. දැන් මේට කලින් මම පැහැදිලි කරලා දීලා තියෙනවා. මහා මන්දිරවල ඉන්න අයගේ ඇස්වල ඉදිරියේ තියෙන මනරම් රූප. ඒ අනුව යට සිත හැදෙන්නේ ප්‍රනීත සිතක් විඥානේ. නැද්ද? මධ්‍යම පැලැන්තියේ ඉන්න අයගේ නිවෙස් වල තියෙන්නේ ඊට වඩා ටිකක් තරමක දුර්වර්ණ වූ රූප. අර තරම් ප්‍රනීත රූප නැහැ. ඒ අනුව යාට සිතක් හැදෙන්නේ. නැද්ද? දුප්පත් අසරණ අතු පැලක ඉන්න මිනිස්සයාගේ ඉදිරියේ රූප තියෙනවා. ඒ අනුව යාට සිතක් හැදෙනවා. ඒ විපාක විඥානයයි. පෙර කර්මයෙන් ඔක හැදුවේ. අර දුප්පත් අසරණ පුච්චලයට දුර්වර්ණ වූ විකෘති වූ රූප ටිකක් ඉදිරියෙන් තිබ්බ ඇස ඉදිරියෙන්. මධ්‍යම පැලැන්තියේ ඉන්න පුච්චලයට තිබ්බ සාමාන්‍ය තරමක් වර්ණවත් රූප ඇස ඉදිරියෙන්. කවුරුවත් තියනව නෙමෙයි. කර්මයෙන් සකස් වෙන එක. මහා මන්දිරවල රජ මාලිගාවල් වල ඉන්න අයගේ ඇස ඉදිරියේ තියෙන්නේ මොන වගේ රූපද? අර දුප්පත් අහිංසක මිනිස්සයාගේ ගෙදර තියෙන රූප දෙය තියෙන්නේ. ඒ අනුව දෙයට සිත හැදෙන්නේ. එහෙනම් මම තමන්ගේ නොවන්නක් හැටියට දකින්න. නාමය. රූපය ගැන කියවලා තියෙන්නේ ගිය සතියේ. එහෙනම් ඒතර තමන්ගේද මේක? නෑ නේ. තමන්ගේ නෙමෙයි. එහෙනම් ඊගාට දේශනා කරනවා නැසෙන දෙයක් හැටියට දකින්න. දැන් නැසෙන්න කොච්චර වෙලා යනවද? ඇති වෙනසනේ නැති වෙනවා. නැසෙන දෙයක් හැටියට දැනගන්න, දැක ගන්න, අවබෝධ කරන්න. හැබැයි අවබෝධය අයින් වෙන්න බෑ. නිවැරදි දේ නිවැරදි ආකාරයට අවබෝධ කරගත්තා නම් ඒක ආයේ මනසෙන් අයින් වෙන්නේ. සත්‍ය සත්‍ය හැටියට දැක්කනම් ඒක ආයේ අසත්‍යයක් කියලා පිළිගන්නේ නෑනේ. ඒක තාමත්ම නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා, නිවැරදිව අවබෝධ කළා. ඒ තමයි සම්මා දිට්ඨිය. දැන් නැසෙන දෙයක්ද පවතින දෙයක්ද? ඒ අසයි රූපය නිසා හටගත්ත සිත චිත්තක්ෂණයෙන් නැසෙනවනේ. ආයිත් එහෙනම් බලන්න ඕනේ අර ආයිසිත හදන්න. ඒතර ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. ස්පර්ශ කර්ණ තුන එකතු කරන තැන තියෙන ස්පර්ශය තින්න සංගති පස්සෝ. එහෙනම් නැසෙන දෙයක් හැටියට දකින්න. ඒ දකින්න දේ සහතික කරගන්න. කොහොමද ඒක කරන්නේ? නැවත නැවත මෙනෙහි කරන්න. ඒතයි අනුපස්සනා කිව්වේ. නැවත නැවත මෙනෙහි කරන්න. නැවත නැවත සිහි කරන්න. ඒ නැවත නැවත සිහි කරන්නේ තියෙන දේ තියෙන ආකාරයට. මෙච්චර ආකාරයක් අපේ සිත තුළ පැවතුනේ නැති දෙයක් ඇති දෙයක් හැටියට. ඒ තමයි අරමුණේ මුලා වීම. ඒ අරමුණේ මුලා වීමට මෝහයයි කිව්වා. එහෙනම් ඇතිවනසනේ නැති වෙනවනේ. නැසෙන දෙයක්. ශුන්‍ය උදයක් හැටියට දකින්න කියනවා. ඒ ශුන්‍ය උදයක් හැටියට දකින්න කියන්නේ. මම කියන ස්වභාවයෙන් හිස් නිසා. මමද බැලුවේ? එහෙම බැලුවා නම් හිස් නෑ. මම කියන ස්වභාවයෙන් හිස් නේද? හේතුඵල ධර්මතාවයක් හැදුවා ඵලේශණයෙන් නිරුද්ධයි ආයි හදන්න හේතුවක් ඕනේ. නැද්ද? ආයි හදයි හේතුයෙන් ඒ හේතුයෙන් හදර ඵලයේ ආයිශණයෙන් අතුරුදහන්. එහෙනම් එතන තියෙන ශුන්්‍යතාවයක්. මගේ කියන්න බෑ. මම කියන්න බෑ. මගේ කියන්න බෑ. මට අයිති කියන්න බෑ. පුළුවන්ද කියන්න? බෑ. දැන් මනස මනෝද්වාරේ. ඒතකොට මනෝද්වාරයේ තියෙන්නේ අනිත්‍ය ස්වභාවයක්ද නිට්ටය ස්වභාවයක්ද? අනිත්‍ය ස්වභාවය. දුක්ඛ ස්වභාවයක්ද සැප ස්වභාවයක්ද? නිරෝගී ස්වභාවයක්ද රෝගී ස්වභාවයක්ද? ඒක හරියට බලා ගන්න බැරි වුණොත් ලෙඩනේ සිත. ඒක නිරෝග කියන්නේ. එතකොට තමන්ගේ වශයෙන් තමන්ගේ එකක්ද එහෙම නැත්නම් තමන්ගේ නොවන එකක්ද? තමන්ගේ නෙමෙයි මේක. ඒ හේතුන්ගෙන් හැදුවේ. ඒ විඥානේ හැදු හේතුන්ගෙන් නේ. ඉතින් කොහොමද තමන්ගේ වෙන්නේ? අර විපාක විඥානේ කර්මයට අනුරෝධ දැන් පෙන්වන්නේ.
තේන හේතුන්ගෙන් හැදුවා නම් තමන්ගේ වෙන්නේ කොහොමද? අන තමන්ගේ නොවන්නක් හැටියට. ශුන්‍ය උදයක් ඇතිවනසනේ නැති වෙනවා. අනිත් කාරණය තමයි අනාත්ම දෙයක් හැටියට මෙනෙහි කරන්න ඕනේ. විඥානේ ආත්ම වශයෙන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආත්මය දේශනා කරන්නේ. දේශනා කරන්නේ අනාත්මයි. සබ්බේ සංඛාරා අනාත්තා. සබ්බේ සංඛාරා අනිච්ච. සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනාත්තා. අනාත්මයි. අනාත්ම කියන්නේ මොකද්ද? අනාත්ම කියන්නේ උපකාරයට අනුව පවතින නිසා. ආත්ම නොවන නිසා. ආත්මය කියන්නේ තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් එකට. නාම රූප දෙක තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන්ද? නාම රූප දෙකෙන් එකක් හරි තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් නම් ආත්මයි. ඔය නාම රූප දෙකෙන් එකක්වත් තමාගේ වශයෙන් පවත්වන්න බැහැ. අනාත්මයි. අනිත් කාරණය තමයි උපකාරයට අනුවයි පැවැත්ම තියෙන්නේ. විඥානය හටගත්තේ උපකාරයට අනුව නෙමෙයිද? මේක කලිනුත් මම කියලා තියෙනවා. ළඟටම ගිහින් බැලුවොත් අතින් අත ගාලා පිරිසිදු කරලා ළඟට අරන් බැලුවොත් විඥානය ප්‍රණීතයිනේ. මේ හරිය ඉඳලා අර ඈත තරමක ඈතින් දෙයක් තියෙනවා. මේ ඉඳන් හරියට බැලුවාම පේනවද? එතකොට ඒ විඥානය ප්‍රණීතද? නෑනේ. ඒ දර්ශනය අනුවනේ දේශිත හැදුවේ. තව ටිකක් පස්සට ගිහලා ඈතට ගිහින් බලපුවාම පේන්නත් පුළුවන් නොපෙනෙන්නත් පුළුවන්. ඉතින් ප්‍රත්‍යයට අනුවනේ සිත හැදුවේ. ඕක තේරෙන්නේ නැද්ද? උපකාරයට අනුව නෙමෙයිද හැදුවේ. ඒ රූපය අසට උපකාර වෙච්ච ආකාරයට නෙමෙයි සිත හැදුවේ. එහෙනම් ප්‍රත්‍යයට අනුව පැවැත්ම. ප්‍රත්‍යයට අනුව නම් පැවැත්ම අනාත්මයි. දැන් පැහැදිලිද? එහෙනම් විඥාණය, මනස, මානසිකාර්ය, සිත ඔයගත් එක විඥානයක්, චක්ක විඥානය. එහෙනම් කොහොමද දකින්න ඕනේ අද ඉඳලා? මෙනෙහි කරන්න ඕනේ. ඉස්සෙල්ලා මෙනෙහි කරන්න ඕනේ. නැතුව දකින්න බෑ. ඉස්සෙල්ලා මෙනෙහි කරන්න. කොහොමද මෙනෙහි කරන්නේ? නিত্য වශයෙන් නෙමෙයි අනිත්‍ය වශයෙන්. ඒතර අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. නිවැරදිව දැනගෙන නිවැරදිව දැක ගන්න ඕනේ. මෙනෙහි කිරීම තුළ. චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. ඒ ආකාරයෙන්ම මෙනෙහි කරන්න. ඒ ස්වභාවයම සිතට ඇතුල් කරන්න. ඒ ස්වභාවයම සිතට අනුගත කරන්න. එතකොට අර නිත්‍ය සංඥාව අයින් වෙනවා. සැපයි කියලා හිතාගත් මෙච්චර කල් හිතාගෙන හිටියා නම් එහෙනම් දුකට අයිතිද කියලා මෙනෙහි කරන්න. දුකට නේ අයිති. හටගත්තා නම් දුකයි. පැවතුනා නම් දැන් විඥාණය කර්මයක් එක්ක පැටලිලා මායේ මනුස්ස ආත්ම භවයට එහෙම නැත්නම් මවගේ ගර්භාෂයට ආපු නිසා නෙමෙයිද මේ දුක් විඳින්නේ. ඉතින් විඥානේ දුකයිනේ. දැන් විඥානයේ ප්‍රවෘත්තිය නැවැත්වුවේ නැහනේ අපි. විඥානයේ ප්‍රවෘත්තිය නැවැත්වුවේ නැත්තේ අපි කර්මශය කළේ නැහැ. කර්ම අවසන් කළේ නැහැ. කර්ම අවසන් කළේ නැත්තේ අවිද්‍යාව අවසන් කළා නැහැ. අවිද්‍යාව නිසානේ කර්ම කරන්නේ. ඒකනේ අවිච්ඡා පත්‍ය සංඛාරා කිව්වේ. සංඛාර පත්‍ය විඥාන. ତර ප්‍රතිසන්දි විඥානයේ බැස්ස තැන ඉඳලා මේ විඥානයේ ප්‍රවෘත්තිය නැද්ද? එතන ඉඳලා නාම රූපච්ඡ විඥාන. ප්‍රතිසන්දේදී සංකාරපච්ඡ විඥාන. ඒක ප්‍රතිසන්දියට විතරයි. කර්මයක් එක්ක පැටලිච්ච මනසයි. එහෙනම් මනසේ මනෝද්වාරයේ සිතේ ප්‍රවෘත්තිය දුක පිණිස නෙමෙයිද පවතින්නේ? බුදුරජාන් වහන්සේ පැහැදිලිව දේශනා කළා මහණෙනි, ජාතිය දුකට ප්‍රත්‍යයයි. ජාතිය කියන්නේ පහළ වීම, සකස් වීම, හට ගැනීම. හොඳයි අපි මේ මනුස්ස ආත්ම භවය හෝ තිරිසන් ආත්ම භවය, പ്രേත ආත්ම භවය, එහෙම නැත්නම් නිරය, එහෙම නැත්නම් දිව්‍ය ලෝක 6, එහෙම නැත්නම් රූපාවචර බ්‍රහ්ම ලෝක 16, එහෙම නැත්නම් අරූපතල 4 මේ කිසි තැනක අපි පහළ වුණේ නැත්නම් සකස් වුනේ නැත්නම් හටගත්තේ නැත්නම් දුකක් තියනවද? ජාතියම නෙමෙයි දුකට ප්‍රත්‍යය. ජාතිය ගත්තේ කොහොමද එහෙනම්? ජාතිය කියන්නේ පහළ වීම, සකස් වීම, හට ගැනීම. කර්මයක පැටලිච්ච මනස නෙමෙයිද? පුඤ්ඤාභි සංඛාරා, අපුඤ්ඤාභි සංඛාරා, අනිජ්ජාභි සංඛාර. පුඤ්ඤාභි සංඛාර කිව්වේ පිං. අපුඤ්ඤාභි සංඛාර කිව්වේ පෞසිතවිලි වලට. අකුසල චේතනා. පුඤ්ඤාභි සංඛාර කිව්වේ පින්. එහෙම නැත්නම් කුසල චේතනා, කුසල කර්ම, කුසල සිතුවිලි. ආනිජ්ජාභි සංඛාර කිව්වේ අරූපාවචර ධානය.
ওই තුනෙන් එකක් එපේ ගන්න. ওই තුනෙන් එකක් ඕනේ ගන්න. අනිජ්ජ සංකාර රූපාවචර ධානත් අනිජ්ජ සංකාර. අරූපාවචර ධානත් අනිජ්ජ සංකාර. එහෙනම් දැන් මේ සංස්කාරයක නෙමෙයිද මේ මනස රැඳිලා තියෙන්නේ? පැටලිලා තියෙන්නේ. ඒතකොට දැන් විඥානයේ දුකටයි තියෙක නෙමෙයි. අර හරියට උපදවා ගන්න බැරි වුණා නම් රෝග නෙමෙයිද තියෙන්නේ? සිත හරියට උපදවන්න බැරි වුණා නම් හටගත්තේ නැත්තම් රෝග. ඒතකොට තමාගේ නොවන්නක් වශයෙන් මෙනෙහි කරන්න. ඒක තමාගේ එකක්ද? ද හේතුන්ගේ හටගත්. එහෙනම් තමාගේ නොවන්නේ. ඒතකොට නැසෙන දෙයක්ද? කොච්චර වෙලා? ඇතිවනසනේ නැති වෙන. එතකොට අර ඥාන නිරන්තරයෙන් මේ ඥාන එනවා. උද්‍යව්‍ය ඥානය. ඉපද බින්දින ස්වභාවයම උද්‍යව්‍ය ඥානය. ඒක හොඳට මෙනෙහි කරනකොට දකින්නේ භංගය. ඇති වෙන බලන්න දෙයක් නැහැ. බලන්න හදනකොට නැති වෙලි ඉවරයි. ඒ උද්‍යව්‍ය ඥානෙ මෙනෙහි කරන්න උපදින්න අනිත්‍ය කියන එක ප්‍රකට කරගෙන ඊට පස්සේ බලන්න හදනකොට බලන්න දෙයක් නැහැ. නැති වෙලි ඉවරයි. එතන දෙන ශුන්්‍යතාවය. එතන දෙන ශුන්්‍යතාවය. නැසෙන දෙයක් හැටියට හරියටම මේ අවබෝධ වුණොත් බලන්න දෙයක් තියෙනවා. ශුන්‍යයි. හිස්. අතිශය වේගයෙන් සිදුවෙන ක්‍රියාවලියක් මනසට අල්ලන්න බෑ. අල්ලන්න හදනකොට නැති වෙලා ඉවරයි. ආයෙ අල්ලන්න හදනවා. ආයෙ අල්ලන්න හදනකොට නැති වෙලා ඉවරයි. ආයෙත් අල්ලන්න හදනවා. ඕක තමයි කරන්නේ. සෑම මොහොතකම කරන්නේ ඕක. එහෙනම් එතන තියෙන ශුන්්‍යතාවයක්. ශුන්‍යයි. ඒතර ශුන්්‍යතාවයක් නම් තියෙන්නේ කොහොමද මගේ වෙන්නේ? තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන්. බෑ. ඒක තමයි අනාත්මයි කිව්වේ. එහෙනම් මෙනෙහි කරන්න. මෙනෙහි කිරීම තුළ නිවැරදිව දැනගන්නවා, නිවැරදිව දැක ගන්නවා, නිවැරදිව අවබෝධ කරනවා මහණෙනි සම්මාදිට්ඨිය. ඒක නෙමෙයිද සම්මාදිට්ඨිය කියන්නේ? එතකොට ඒකට මොකද වෙන්නේ? දැන් බංග ඥානය ආපුවාම එතෙන්දි තමයි බය වෙන්නේ. ඊට පස්සේනේ බයතුපට්ඨාන ඥානය. බය වෙන මොකද්ද මේ සිද්ධ වෙන්නේ? සෙන පස්සේ ඉපද බින්දිනවා. බලන්න දෙයක් නැහැ. බලන්න හදනකොට නැති වෙලි ඉවරයි. ඒ ස්වභාවය අවබෝධ වුණාම දකින්නේ නාම රූප දෙක පිළිබඳව බයක් එන්නේ. පුච්චලේ පිළිබඳව නෙමෙයි. පුච්චලේ දකින්නෙත් නැහැ එතනින් එහාට. දකින්න බෑ. ඒ එන්නේ බයතුපට්ඨාන ඥානෙ. ඊට පස්සේ දකින්නේ ආදීනවය. ආදීනවයක් තියෙන්නේ මේකේ. ආස්වාදයකුත් තියෙනවා. ඒකනේ වැලෙන්නේ. හැබැයි වැඩිපුර තියෙන්නේ ආදීනවය. නිස්සාරණයක් තියෙනවා. ඒ චන්දරාගය දුරු කිරීම නිස්සාරණයයි. චන්දරාගය දුරු කරොත් නිවන අරමුණු කරනව නැත්නම් කවදාවත් නිවන අරමුණු කරන්නේ නැහැ. නිවැරදිව මෙනෙහි කරා, නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා, ඒ තුල ලබාගත් අවබෝධය තුල චන්දරාගය දුරු කරනවා, නිවන අරමුණු කරනවා. චන්දරාගයත් එක්ක නිවන අරමුණු කරපු කෙනෙක් ඉන්නවද? හා? බුදුරජාණන් වහන්සේ 108 ආකාර තෘෂ්ණාව නැති කළාද? එකක් හරි තිබුණාද? එකක් හරි තිබුණා නම් චන්දරාගය. එයි. ඒ තණ්හාවට කියන්නේ සිත ඇලෙනවා කියලා. චන්දරාගය. සිත ඇලෙනවා. සිත කොතන හරි ඇලුනද? ඇලුනා නම් චන්දරාගය. එහෙනම් නිවන අරමුණු කරන්න බෑ. ඒ ඇලුණු තැන අරමුණු කරන්නේ. දැන් ඔය සෑම කෙනෙක්ම ඔය සිත ඇලෙන තැන නෙමෙයිද අරමුණු කරන්නේ? බලන්නකො හොඳට. සිත ඇලෙන්න ඕනේ අරමුණු කරන්න. එතකොට සිත යම් තැනක ඇලුනා නම් එතන අරමුණු කරනවා. අරමුණු කරනවා කියන්නේ චන්දරාගය. චන්දරාගය නැත්තම් අරමුණු කරන්නේ නැහැ. එතකොට එහෙනම් ඇලිලා නැහැ. එතකොට තෘෂ්ණාව නැහැ. අරමුණු කරා නම් ඊට පස්සේ අරමුණ ඔස්සේ යනවා. විතක්ක ਵਿਚාර. කල්පනා කරන සොයා බලනවා. අරමුණ බාරගත්තනේ. අරමුණ පිළිගත්තනේ. ඇයි අරමුණේ මුලා වෙච්ච නිසා. අරමුණේ මුලා වීම මොහයයි. දැන් ආරම්මණයක් අපි ගත්තා. ඒ තමයි අර චක්කු විඤ්ඤාණය මේකයි ගත්තේ. ତොර චක්කු විඤ්ඤාණය ආරම්මණයක් වශයෙන් අරගෙන බෙදුවා මෙනෙහි කරා පරීක්ෂා කළා නිට්ටයද අනිත්‍යද. ඒ අනිත්‍ය දැක්කේ නාම ධර්මයේ චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙන බව. ඒතර උද්‍යව්‍ය ඥානය පිළිවෙරයි. ඒක දිහා හොඳට බලාගෙන ඉන්න ඒ උද්‍යව්‍ය අර තොරණක ලයිට් පත් වෙනව නෙවෙනවනේ. ඊටත් අර අතිශය වේගයෙන් මේ විඥානය ඇති වෙලා නැති වෙන්නේ.
ඇතිවන සැනේ නැති වෙන්නේ. එතකොට එතන බංග ඥානෙ එන්නේ ගාවට. ඒ නිවැරදි දර්ශනය. එතකොට ඥානත් එක්ක එන්න ඕනේ. ඥාන නැතුව මේ ධර්මය අවබෝධ කරන්න බෑ. හරි. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ නව මහ විදර්ශනා කියලා විදර්ශනා ඥාන 9ක් නියත වශයෙන්ම උපදවන්න ඕනේ. ඉපදෙනවා. හැබැයි උපදින්නේ නිවැරදිව මෙනෙහි කිරීම තුළ නිවැරදිව දැනගන්නවා, නිවැරදිව දැක ගන්නවා, නිවැරදිව අවබෝධ කරනවා. ඒ තුළ ඥාන උපදිනවා. පැහැදිලිද කියපේ? ධර්ම දේශනාව අවසන් කරන්න කාලය. පැහැදිලිද කියනවා? එතන මේක කරන්න පුළුවන්. බැරිද? එහෙනම් අපි මෙච්චර කාලයක් මෙනෙහි නොකරපු ආකාරයට අද ඉඳලා මෙනෙහි කරන්න වෙනවා. කරුණු 7යි තියෙන ගොඩක් නැහැ. හැබැයි අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනකොට මේ සම්මුති ලෝකේ අනිත්‍ය නෙමෙයි. සම්මුති ලෝකේ අනිත්‍ය නෙමෙයි. පරමාර්ථ ධර්මයන් කෙරෙහි තියෙන අනිත්‍ය. සම්මුති වශයෙන් කතා කළොත් සත්‍යයක් ගැන කතා කරන්න පුළුවන්. ඒක වැරදි. ඒක දිට්ඨිය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිස්සත්ත්ව නිච්චීව. සත්‍යෙක් නැහැ. ජීවෙක් නැහැ. ඉන්නද සත්‍යෙ? ඔය නාම රූප දෙක බෙදලා බලන්නකො සත්‍යෙක් කොහෙද ඉන්නේ කියලා. සතර මහා ධාතු ආසිත සිතුවිලි. ඒතර සිතුවිලි කියන්නේ සත්‍යෙද? නැහැ. සතර මහා ධාතු කියන්නේ සත්‍යෙද? මේ 78 සතර මහා ධාතු. මේ පාත්‍රිකාව සතර මහා ධාතු. මේ ස්ටෝල් එකක් සතර මහා ධාතු. මේ මල් වාස් එකක් සතර මහා ධාතු. කොහොම සත්‍යෙක් නේ? කේස් සත්‍යෙද? ලොම් සත්‍යෙද? නියපොතු සත්‍යෙද? නෑ. ඔය එකක්වත් තව ධර්මතාවයක් තියනවාද කියලා දන්නෙත් නෑ. කේස් ලොම් නිය දන්නවද? දත් තියනවා කියලා. කේස් දන්නවද ලොම් නිය තියනවා කියලා? ඇයි ඒ? සත්ත්ව නොවන නිසා, පුජ්‍යල නොවන නිසා. සත්‍යෙක් නොවන, පුජ්‍යලේ නොවන නිසා දන්නේ නැහැ. කෙල දන්නවද සෙම තියනවා කියලා? දන්නවද? කෙල සෙම දන්නවද සොටු තියනවා කියලා? නෑ, ඒව ද්‍රව්‍යයන් විතරයි. ඔය එකක්ක පුජ්‍යලේකට අයිතිව නෙමෙයි. හැබැයි ඔක්කොම එකට එකතු කරලා හදාගත්ත මනසින් පුජ්‍යලේ. ඒක තමයි දිට්ඨි කිව්වේ. වැරදි ඒ සිතුවිල්ල. වැරදිනේ. හැබැයි ඒ වැරදි බව අවබෝධ වෙන්නේ නිවැරදි ආකාරයේ මනසට ගත්තාම. නිවැරදි ආකාරයෙන් මනසට ගන්නවා කියන සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියට ආපුවාම අන්න දිට්ඨි ගැලවෙනවා. එතකොට චුල්ලසෝතාපන්නයි. හොඳයි ධර්ම දේශනාව නිමාවටපත් කරන කාලය ඉවරයි. පැහැදිලිද කියන එක? මෙනෙහි කරන්න. මෙනෙහි කිරීම තුළ දැනගන්නවා, දැන ගැනීම තුළ දැක ගන්නවා, දැක ගැනීම තුළ අවබෝධ කරනවා. අවබෝධ කිරීම තුළ මිදෙනවා. සසරින්. අනවබෝධය තුළනේ මෙච්චර ආවේ. මෙච්චර කාලයක්. ඒකනේ සසරෙන් මිදෙන්න බැරි වුණේ. සසරෙන් නිවනට යන්න බැරි වුණේ. එහෙනම් දැන් අවබෝධය කරන්න කාලය තියෙනවා. නිවැරදි ධර්මය තියෙනවා. නිවැරදිව ධර්මය දේශනා කරන ස්වාමින් වහන්සේලා ලෝකෙ වැඩ ඉන්නවා. කියන දේ තේරෙනවා. හැබැයි මේ කොච්චර කිව්වත් ඔය ඇලා හොඳට හිතින් විමසන්න මේක පරීක්ෂා කරන්න. ඒක තමයි සම්දිට්ඨිකයි කිව්වේ. තම තමන්ගේ නුවණින් මේක දැනගන්නේ, දැකගන්නේ, අවබෝධ කරන්නේ. හොඳයි. මේ පින්බර දායකත්වයේ කඩවත මහර නුගේ ගොඩ 143 3 නිවසේ පදිංචි කාන්ති අත්තනායක මහත්මිය, සෝමපාල අත්තනායක මහතා, දියණියන් දෙදෙනා සහ බෑන ඇතුළු පවුලේ සියලු ඥාති හිත මිත්‍රාදීන් විසින් ආරමුණ මීට වසර 3මාරකට පෙර පරලෝසපත් චීයේ පොඩි හාමිනී මෑණියන්ට සහ වසර 65කට පෙර පරලෝසපත් එම්.පීට පෙරලා පියාණන්ට පින් අනුමෝදන් කිරීම සමරකෝන් බණ්ඩාරප්පච්චි එන්.ඒ. නෝනහාමි ආච්චම්මා සෞම්හාමි ආච්චම්මා චීයේ පුංචි අප්පාමි සීයා ඇතුළු අප නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම රට දය වෙනුවෙන් දීපු සියලුම රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම අපවත් වේදාල ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේ, නාවියනේ ආර්ය ධම්ම ස්වාමින් වහන්සේ, පානදුරේ ආර්ය ධම්ම ස්වාමින් වහන්සේ, දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ, බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින් වහන්සේ අතුරු පරලෝස් අපවත් වේදාල සියලුම ත්‍රිනිකායක ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් කරනවා. මේ බුද්ධ ශාසනයේ සිටින සියලුම සම්‍යක් දිට්ඨිකාරක්ෂ දෙවිවරුන්ට පින් අනුමෝදන් කරනවා. සුජීවත් අසනීප තත්ත්වයේ පසුවන ආර්.එම්. කරුණාවති මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. දැනට විදේශගත වූ උසස් අධ්‍යාපනය ලබන දියණියට හා බෑණනුවන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. පවුලේ සියලුම ඥාතීන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය සඳහා වැඩම සිටින මහර නුගේගොඩ
ජයවර්ධනාරාමේ ලොකු මෑණියන් වහන්සේ ඇතුළු මෑණියන් වහන්සේලාට සෙත් ප්‍රාර්ථනා කරනවා. චදුනි අත්තනායක දිනේට හා ධර්ම ශ්‍රවණයට පැමිණි සියලුම පින්වතුන්ට ඉක්මන් භවයකදීම ධර්මය අවබෝධ වීමට ප්‍රඥා ශක්තිය පහළ වේවා කියලා ආශිර්වාද කරනවා. අපදේශක ස්වාමින් වහන්සේ වන තපෝවනේ අරිද්ද ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. බෞද්ධ නාලිකාවේ සභාපති බොරලන්දේ වචිරඥාන නායක ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කරනවා. දැනට ලෝකයේ පුරා පැතිරී යන මෙම වසංගත රෝගීත ඉක්මනින් දුරු වී සියලු ලෝවැසියන් රෝග බියෙන් මිදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්මදේශකයන්න් වහන්සේට ධර්ම ශ්‍රවණය කළ සියලුම පින්වතුන්ට මෙම පින්කම සඳහා උදව් උපකාර කළ සියලුම දෙනාට මේ ජීවිතයේම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මෙම කුසලයේ හේතු වේවා වාසනාව වේවා පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියන මෛත්‍රී සහගත සිතින් පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරනවා. නම් සඳහන් කළ නොකළ තවත් කවුරු හෝ ඇතනම් පින් බලාපොරොත්තු මේ උතුම් පුණ්‍ය ශක්තියන අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම ඊට ඉක්මන් භවයකදී උතුම් මෝ නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම් මේ ඥාතිනම් හෝතු කියන ගාථාව කියන්නේ. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ට උතුම් මෝ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියන බව සෑම දිනාටම නිර්වාණ අවබෝධය පිණිස මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වතාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු.